නැවතත් ඉරිදා සිත්නේ තසපුව සමග සම්බන්ධ වෙන්නේ. ඉරිදා සිත්නේ තසපුවේ ධර්ම සාකච්ඡාවයි අපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මම හිතන්නේ මේ කාලරාමුව පිළිබඳ කතා බහ කරනකොටම ලෝකයම යම් කරුණක් නිසා බිහිතියටපත් වෙලා කිව්වොත් නිවැරදි. අනිත් පසින් ඔවුන්ගේ මානසික ඒකාග්‍රතාවය බිඳී ගිය මොහොතක් ලෝකේ බොහෝ දෙනාගේ. ඒ අතර ශ්‍රී ලාංකිකයනුත් ඉන්නවා. දිනෙන් දින ශ්‍රී ලාංකිකයන්ට පවා ඇතැම් වෙලාවට හිතේ බියක් තැති ගැනීමක් ඇති වෙලා ඇති. මේ රෝගයට නැත්නම් මේ COVID-19 නව කොරෝනා වසංගතයට අපි කොයි මොහොතේ ගොදුරු වේවිද කියන ඉතින් කොහොම නමුත් අපිට පුළුවන්කම තිබෙන ඔවුන්ගේ හිත හදන්නට යම් තාක් දුරකට හෝ ඔවුන්ට ආශිර්වාද ගෙනෙන්නට යම් තාක් දුරකට හෝ ඔවුන්ට මේ ලැබුණු විවේකය විරාමය නැත්නම් පීඩාකාරී ඒකාකාරී ජීවිතේ ධර්මයේ කියන උතුම් වූ ගුණාංගයට ඔවුන්ගේ හිත යොමු කරන්නට අපට අවකාශයක් තිබෙනවා. අපි ඉරිදා සිත්නේ තසපුව තුළ මේ උත්සාහ දරන්නේ වැනි උතුම් අවස්ථාවක් ඔබට ජීවිතයට ලං කරන්නට ධර්මානුශාසනාව බොහොම හොඳින් ශ්‍රවණය කළා. ඔබ අද දවස තුලදී මසුරුකම පිළිබඳ ප්‍රධාන කරගෙන දේශනාව අපේ හාමුදුරන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනේ. ඒ ඇසුරේ වගේම වර්තමානයේ මේ සිදුව තිබෙන යම් පීඩාකාරී තත්ත්වය හමුවේ සමාජයක් විදිහට රටක් විදිහට අපි ගන්නා වූ ඇතැම් ක්‍රියාමාර්ගයන් පිළිබඳව ඒ වගේම බෞද්ධයන් විදිහට සහ ශ්‍රී ලාංකිකයන් විදිහට බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් විදිහට අපිට ලබා දී හැකි උපදේශනයන් තිබෙනවා නම් එයත් ඔබට සමීප කරවන්නට මේ ඉරිදා සිත්නේ තසපුව තුළ අපි බලාපොරොත්තු වෙනවා. ඒ කාරණාවලට යොමු වෙන්නට සූදානම් වන මොහොතේ නැවත වාරයක් බොහොම ගෞරවයෙන් ඉරිදා සිත්නේ තසපුව වෙනුවෙන් පදවි ශ්‍රී පුර ලස්සනගම වනසේනාසන අධිකාරී අපේ පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේව සදහම් සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබනවා. අවසරයි අපේ හාමුදුරනේ. අපේ හාමුදුරනේ අපි සාකච්ඡාව ආරම්භ කරමු. මේ ඇතිව තිබෙන තත්වයක් එක්ක දැන් කොරෝනා වසංගතය පිළිබඳ අපි කොයි මොහොතේ කොයි විදිහට කතා කළත් මිනිසුන්ගේ හිතේ ඇත්තටම බියක් තිබෙන්නේ, සැකයක් තිබෙන්නේ යම් ආකාරයකට. කොයි මොහොතක අප වෙත මේ රෝගී තත්ත්වය අපේ ජීවිතයට බලපායිද කියලා ඔවුන් යම් තැති ගැනීමකට ලක් වෙලා සිටින්නේ. ඒ නිසා මේ අවස්ථාව වන විට එවැනි පීඩාවකට පත්වෙනු ජනතාවට අපි හැමදේම කියනවා ධර්මයේ සරණ තමයි ඔබට තිබෙන්නේ කියන කාරණය. හැබැයි ධර්මයට හිත යොමු කරගන්නට පවා බැරි වුණු මානසිකත්වයෙන් ඉන්න පිරිසුත් ඉන්නට පුළුවන්. එනිසා බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් විදිහට ඔබ වහන්සේගෙන් මේ සාකච්ඡාවට ප්‍රවේශය එතනින් බලාපොරොත්තු වෙනවා. අපේ හිත හදන වැඩපිළිවෙල ඉස්සෙල්ලාම අපි කළ යුතුයි. නැත්නම් ඔවුන් මොන උත්සාහය දරුවත් අපි ධර්මයේ කියා දෙන්නට ගන්නා උත්සාහය පවා අපතේ යන්නට පුළුවන්. ඔවුන්ගේ හිත තමන්ගේ ජීවිතය පිළිබඳ තිබෙන, ඒ වගේම තමන්ගේ පවුල පිළිබඳ තිබෙන, ඒ වගේම තමන්ගේ රට ගැන තිබෙන මේ හැඟීමින් කටයුතු කරන මොහොතක වික්ෂිප්ත වෙලා තිබෙන මනස ඒකාග්‍ර කරගන්නට නොහැකි වුණොත් ඒ නිසා ඔබ වහන්සේට මම බොහොම ගෞරවයෙන් අද සාකච්ඡාවේ ප්‍රවේශය ඒ තැළුණු පොඩි වුණු පීඩාගෙන දුන්නු සිත්වලට ආමන්ත්‍රණය කරමින් සාකච්ඡාව ආරම්භ කරන්නට ආරාධනා කරනවා. හැම දිනෙකටම තෙරුවන් සරණයි. පින්වත්නි, මේ දිනවල ලංකාදීපය පුරාම එක්තරා විදිහකට ව්‍යසනයක් අපිට පේනවා. ටිකක් බරපතල විදිහටම බොහෝ මිනිසුන්ගේ දිනදා කටයුතු, සමහරුන්ගේ ධර්ම මාර්ගයේ පවා විශේෂයෙන්ම පහුගිය දවසක පැවතිච්ච පොය දිනය සාමාන්‍ය ලංකාවේ සිදු නොවිච්ච දෙයක්. මම හිතන්නේ මම දන්න ඉතිහාසය තුළ එකම පොය දවස කිසිම කෙනෙක් පන්සලක සිල් නොගත්ත. මේ වගේ හරිම ටිකක් වෙනස් පරිසරයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණේම පින්වත්නි, මේ තියෙන ගෝලීය යම්කිසි වසංගතයක් එක්ක වුණා. මං හැමදේම කියන කතාවක් තමයි පින්වත්නි, මේ ඔක්කොම සසර ජීවිතයේ තියෙන භයානක පැතිකඩවල් අපිට පෙන්වන එක අවස්ථා. ඒ නිසා මගේ රත්තරන් පින්වතුලා මේ වගේ ව්‍යසනවලදී අපිට හිත හදාගන්න විතරක් නෙමෙයි ධර්මය අවශ්‍ය. ඒක හොඳට මතක තියාගන්න. මෙවැනි ව්‍යසන සසර ජීවිතයේම අපි වින්නා. මේ එකක් විතරයි. මෙවැනිව නෙමෙයි අපේ දරුවෝ පිට දරුවෝ මැරිලා, අපි ඔක්කොම එකට බෝම්බ වලට අහු වෙලා මැරිලා, අපේ අම්මලා මැරිච්ච ගාන ප්‍රමාණ කරන්න. එහෙමයි කියලා තියෙන්නේ. මේ අපේ අම්මා නොවිච්ච කෙනෙක් මේ සසරේ නෑ කියලා කියනවා පින්වත්නි. තාත්තා නොවිච්ච කෙනෙක් මේ සසරේ නෑ. ඔබේ එහා ගෙදර ඉන්න අය, ඔබේ ඉස්සරහා ඉන්න අය, ඔබේ දරුවා ඔබේ අම්මා වෙලා තියෙනවා සමහරක් වෙලාවල්. මේ තමයි සසරේ ස්වභාවය. හැබැයි හැම තිස්සෙම මගේ රත්තරන් පින්වත්නි අපිට මේ දේවල් වැඩිය දැනෙන්නේ නැතුව අපි මේ ලෝක දුකටම අහු වෙන්නේ. දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක යම් කෙනෙක් මානසිකව වැටිලා ඉන්නවනම් සමහරුන්ගේ ඥාතීන්ට මේක හැදිලා ඇති. සමහරු මේ වෙනකොට අර නිරෝධායනීය වෙලා ඒ මානසික පීඩාවෙන් සමහරු ඇති. මේ ඔක්කොටම මම එක වචනයක් මේ ශාසනය ඔබට පෙන්නන්නම්. ඒ තමයි අවිද්‍යාව කියන එක. අවිද්‍යාව කියන ගතිය හොඳට අහගන්න මේ කතාව. අවිද්‍යාව කියන ගතිය පිළිකාව ඔබ හැමෝගෙම සිත්වල තියෙන පිළිකාවක්. ඒ අවිද්‍යාව කියන පිළිකාව තියෙන නිසාමයි මේ කොරෝනා නෙමෙයි, පිළිකා රෝහල් වල, විවිධ ICU වල
බන්ධනාගාරවල විවිධ තැන්වල එල්ලුම් ගස්වල හැමෝටම මේ නරක විපාකවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ වසංගතයක් එක් නිසා නෙමෙයි. එකම හේතුව තමයි පින්වත්නි අවිද්‍යාව කියන එක. ඒ නිසා ඔබ නිසැකවම දැන් මේ කොරෝනා හොඳ වුණා කියලා හිතන්නකෝ නිකන්. හොඳ වුණාට පස්සේ ඔබ හිතන්න එපා ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියලා. ඔබ තුල අර අවිද්‍යාව කියන පිළිකාව තියෙන කම්ම ඔබට මේ සංසාර ජීවිතේ මෙවැනි ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එනිසා පින්වත්නි ධර්මය තමයි එකම පිළිසරණ. ඔබට මට අපි හැමෝටම කොරෝනා හැදිච්ච අයට, නැති අයට, ගෙවල් වල ඉන්න අයට, සේෆ්ටි ඒ කියන්නේ ආරක්ෂිතව රටවල් වල ඉන්න අයට අපි හැමෝටම තියෙන එකම පිළිසරණ ධර්මයයි. මොකටද? කොරෝනා හොඳ කරගන්න නෙමෙයි. මතක තියාගන්න. කොරෝනා හොඳ කරගන්න නෙමෙයි, අවිද්‍යාව හොඳ කරගන්නයි. අවිද්‍යාව කියන එක තියෙන කම්ම මගේ පින්වත්නි මෙවැනි මානසික රෝගවලට, මානසික පීඩාවලට සංසාර ජීවිතේ මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම හැමදාම කියන්නේ මේ වගේ ප්‍රශ්න එක්තරා විදිහකට වරුණයි මේ ප්‍රශ්න මිනිස්සුන්ට එන්නේ පෙර වාසනාවකට. මට නම් දැනෙන විදිහට. හේතුව දැන් බුදුරජාණන් වහන්සේ නමක් වුණත් අවුරුදු එක සීමාවක් තියෙනවා, ලක්ෂෙන් එහාට ආයුෂ තියෙනකොට පහළ වෙන්නේ. හේතුව ඒ කාලෙට ජරා මරණ ප්‍රකට නැහැ. තේරුණාද වර්ණයි? එතකොට මේ 100යි ලක්ෂයයි අතර පහළ වෙන්නේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි. මේ කාලේ මිනිස්සුන්ට ජරා මරණ ප්‍රකටයි. ඒ ජරා මරණ මේ ව්‍යාධි ව්‍යසනාදී ප්‍රකට නිසා මිනිස්සුන්ට ධර්මයේ හැසිරෙන්න මහඟු අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා ඔය පිංගුතුල හොඳට මතක තියාගන්න. අර පෙරළුණු පිට හොඳයි වගේ. මං කියන්නේ මේ කොරෝනා හොඳයි නෙමෙයි. අපි මේක නවත්ත ගන්න උත්සාහ කරමු. අපි හැමෝම පරිස්සම් වෙමු. අපිත් පරිස්සම් වෙනවා. අපිත් අපි ගාවට එන හැමෝටම කියනවා පරිස්සම් වෙන්න කියලා. හැබැයි මානසික වැදගෙන වැටිලා ඉන්න එපා. මේ තමයි මේක ඔබට ලැබිච්ච ඔපචුනිටි එකක්. මේක ඔබට ලැබිච්ච අවස්ථාවක්. කාලෙකින් නොලැබෙන ධර්මය අවබෝධ කරගන්න, ධර්මය ගැන හිතන්න ලැබිච්ච මේ අවස්ථාවේ පින්වත්නි ඔබ මානසිකව වැටිලා ඉන්නවට වඩා අවිද්‍යාව කියන පිළිකාව හොඳ කරගන්න මන් ධර්මයේ පිළිසරණ පතන්න ඕනේ කියන සංඥාවෙන් වැඩියෙන් ධර්මයේ හැසිරෙන්න මේ ඔබට ලැබිච්ච අවස්ථාවක්. අපි හැමෝටම දැන් ඇත්තටම ඔබ වහන්සේ කියනවා වගේ මේක වෙස්වලාගත්තු ආශිර්වාදයක් වගේ තමන්ගේ ජීවිතේට ලං කරගන්නට කැමැත්තෙන් ඉන්න රටවාසීන් ඉන්නවා. මොකද දැන් මේ අපේ ලංකාව තුල සමාජයේ වෙනස් මගකට හරවන්නට හැරවුම් ලක්ෂයක් බවට පත් කරගන්නට පුළුවන්. අපේ තිබෙන ආධ්‍යාත්මික ශක්තිය තවදුරටත් වැඩි දියුණු කරගන්නට හැරවුම් ලක්ෂයක් බවට පත් කරගන්නට පුළුවන්. අපි දකිනවා දැන් ගෙයින්ගේ ගෙට දොරින් දොරට මොනවහරි හෝ තමන්ගේම ස්වයංපෝෂිත ආර්ථික රටාවක් ගොඩනගා ගන්නට දරන උත්සාහයකුත් එක පැත්තකි. අනෙක් පසින් අර ඔබ වහන්සේ කිව්වා වගේ ධර්මයට යොමු වෙනටත් ලොකු උමනාවක් අපේ හිතවලට ඇති වෙලා තිබෙන සහාර මරණ බයත් කියන මේ බය ඇතිවීමත් එක්ක මිනිසුන් මේකෙන් මිදෙන මාර්ගය හොයාගන්නට පෙළඹෙන අවස්ථාවන් පිළිබඳව අපි දකින සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට විවිධාකාරයෙන් අදහස් මතුවෙනවා. ඒ නිසා සමාජයේ රටේ ජනතාවගේ යම් ආකාරයකට වෙනස් වූ මගකට හැරීමේ හැරවුම් ලක්ෂයක් බවට මේ පත් වෙලා තිබෙනවා කිව්වොත් එහෙම නිවැරදි. ඔබ වහන්සේත් මේ කාරණාත් විඳිනවා ඇති, දකිනවා ඇති මේ සමාජය දිහා බැලුවාම. වරුණයේ මේ ලංකාව කියලා කියන්නේ හරි පුදුම රටක්. මම වැඩි අපි ධර්මදේශන ඇතුලේ මේ ගැන අපිට කතා කරන්න අවස්ථාව එන්නේ නැහැ. ඒකට හේතුව තමයි මිනිස්සු අපි දැන් මේ ජාතිය රට ගැන කතා කරන්න ගත්තොත් වෙන්නේ මිනිස්සු වරුණයි නිර්වාණයයි භවයයි පටලව ගන්නවා. ඒ කියන්නේ මේගොල්ලන්ට තේරෙන්නේ කොහොමද අපි මේ දෙක ගලපගන්නේ කියලා. හැබැයි මේ ලංකාව කියලා කියන්නේ හරි පුදුම රටක්. දැන් මම දැක්ක පහුගිය දවසක මේ අන්තර්ජාලයේ යම්කිසි වීඩියෝවක් හොමාරු වෙනවා මේක පින් කැතහිලා රන් දෙරණක් නෙමෙයි කියලා. ඉතින් මම කියන්නේ මේක පින් කැතහිල රන් දෙරණක්ද නැද්ද කියලා කියන්නේ ওই සෝබන ටික ඔක්කොම අතහරින්න. පින්වත්නි එංගලන්තේ අපි දන්න ඔය ලංකාවේ කිහිප දෙනෙක්ට කොරෝනා හැදිලා එක්කෙනෙක් මරණයටත් පත් වුණා. මේ මිනිස්සයා මරණයට පත් වෙද්දි වරුණයි මේ එංගලන්තය කියන්නේ ලෝකයේ දියුණුම රාජ්‍ය කියලා විරුදාවලිය ලැබපු රටක්. ඇඳන් නැහැ කියලා මේ මිනිස්සයාව හරවලා යවලා තිබ්බා. අවසානයේදී මේ මිනිස්සයා ගෙදරදී හුස්ම ගන්න අමාරු වෙලා මරණයට පත් වෙනකොට මේ කියන්නේ කෝල් කරනකොට හුස්ම ගන්න අමාරු වුණා කියලා කිව්වලු සිහි නැති වුණොත් එවන්න කියලා. ඉතින් ඒ මිනිස්සයාට සිහි නැති වෙලා හැබැයි ආපහු සිහි ඇවිල්ලා නැහැ. හැබැයි අපේ රටේ එහෙමද බලන්න පින්වත් මේ යුද හමුදාවෙන් හරි හොයාගෙන ගිහිල්ලා දැන් අර මිනිස්සු ඉස්පිරිතාලෙට ගියාමත් හරවලා යවනකොට අපේ රටින් ඒ ලෙඩුන් හොයාගෙන අපේ කට්ටිය හැංගිමුත්තු කරනවනේ. අපේ කට්ටිය මේ දැන් ලෙඩවලට බෙහෙත් කරන්න කලින් දැන් මේ අපේ මිනිසුන්ගේ මානසික තත්ත්වයේ එක්තරා විදියකට ඒකිනුත් හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ යම් පිටසකගේ දැන් අපේ අයට ලෙඩ රෝග හොඳ කරන්නටත් කලින් මේ හැංගිමුත්තු කරන්න වෙලා තියෙනවා. සමේ හොයාගෙන ගිහිල්ලා අරගෙන ගිහිල්ලා මේ තියෙන පුංචි සම්පත් වලින් ගන්න ප්‍රයෝජනය බලන්න. කවුද කියන්නේ මේක පින් කැතහිලා රන් දෙරණක් නෙමෙයි කියලා. මෙවැනි පින් බිමක් මේ ලෝකේ කොහෙවත් තියෙනවද බලන්න පින්වත්. කොච්චර සනීපද බලන්න අපිට අපේ මිනිස්සෙක් ගාවට ගියාම. එතකොට ඊළඟ එක තමයි වරුණයි මම ධර්මදේශනාව ඇතුළත් මේ කතාවේ එක තැනක කිව්වා මිනිස්සුන්ට ආධ්‍යාත්මිකව පෝෂණය වෙන්න විතරක් නෙමෙයි
දැන්වත් අපේ මිනිස්සු Tamanට කන්න ටිකක් එළවලු ටිකක් ගෙදර හිටව ගත්තොත් වරුණයි එතනින් එහාට මිනිස්සුන්ට මොකුත් ඕනි නෑනේ. දැන් ওই මිනිස්සු ෂෝක් එකට ජීවත් වෙන්නේ. හාල් ටික තියෙනවනම්, පොල් ටිකක් ගෙදර තියෙනවනම්, වම්බටු ගහක් හරි පින්වත්නි ගෙදර තියෙනවනම් ඔබට වම්බටුයි බතුයි ටිකක් හරි කාලා ඉන්න බැරිද? එනිසා මේක ආශිර්වාදයක්. හැබැයි මම කියන්නේ මෙතනින් එහාට ඔබ ආයිත් සුද්ධ වෙන්න හදන්න. මේ ලංකාවේ අපිට ලැබිච්ච මේ භෞතික සංස්කෘතිය රැකගන්න ඒකම ඔබට ආධ්‍යාත්මික සංස්කෘතිය, ඒ කියන්නේ ආධ්‍යාත්මික වර්ධනය වීමට බලපාන හේතුවක් බවට පත් වෙයි. ඉතින් මේක මෙහෙම කරන්නේ නැතුව විශේෂයෙන්ම මම මේ ආරාධනාව කරන්නේ වරුණයි මේ පිට ගම්වල, ඒ කියන්නේ විශේෂයෙන්ම උතුරු නැගෙනහිර අනුරාධපුරේ වගේ ඉන්න පැතිවල ඉන්න මිනිස්සුන්ට පින්වත්නි මේ වෙලාවේ කොළඹ පැත්තේ ඉන්න අපේ අම්මලා තාත්තලා සමහරුන්ට කෑම බීම හාල් ටික අඩු ඇති. ඒ නිසා ඔබේ ගෙවල් වල හාල් පොල් තියෙනවනම් ඔබට ගෙවතු තියෙනවා. ඔබ වගා කරලා තියෙනවා. මේ වෙලාවේ සල්ලි වලට යට වෙන්න එපා. ඔබට පුළුවන් නම් එක හාල් කිලෝ එක හරි එකතු කරලා මේ රටේ මෙච්චර කල් හිඟා කාපු අපේ අහිංසක, මම මේ වචනේ කියන්නේ මේ සිංගමන් යදපු අහිංසක ස්පේන් නැති අම්මලා තාත්තලා ටික හොයාගෙන දෙන්න ක්‍රමයක් හදාගන්න. මේ තමයි අවස්ථාව. දැනුත් සල්ලි වලට යට වෙලා සල්ලි මත්තම ඉන්නවට වඩා අපේ රටේ වරුණයේ නැතිවෙච්ච භෞතික සංස්කෘතිය, ආධ්‍යාත්මික ගොඩනැගීම ගොඩනගා ගන්න හොඳම ආශිර්වාදයක් තමයි මේ කොරෝනා කියලා කියන්නේ. ඒ කියන්නේ ඔබ වහන්සේ දේශනාවේදී සිහිපත් කරපු මේ මසුරුකම ජීවිතෙන් අත්තරින්නට ලැබුණු ආශිර්වාදයක් මේ ලැබිලා තියෙන්නේ. පැහැදිලිවම දැන් මසුරුකම කියන්නේ දැන් ඇත්තට අපේ මිනිස්සුන්ට එහෙම හැඟීමක් නෑ නේද වරුණේ? ඒ කියන්නේ මම දැක්කා දැන් මට හිතුණා දෙයනේ මම ගිහි වෙලා මට කුඹුරක් දෙකක් තිබ්බනම් මම දන්නවා කරන්නේ දේ. හැබැයි අපිට කුඹුරු නෑ දැන්. අපිට හාල් එන්නේ නෑ. මට තිබ්බනම් මම දන්නවා පින්වත්නි මේ වෙලාවේ මම කරන්නේ මොකද්ද කියලා. මටත් මාස දෙක තුනකට හාල් ටිකක් තියාගෙන මේ රටේ කන්නති මිනිස්සුන්ටත් බෙදලා දෙනවා විනා හාල් පොල් තියාගෙන අපි මැරෙන්නද පින්වත්නි? දැන් ඔබට තේරෙනවද මේ ලෝකයේ හිස් බව? ඒ නිසා Taman තුල තියෙන මසුරුකම්, අනිත් අයට කරපු ඉරිසියාකම්, ඒගොල්ලත් එක්ක තිබ්බ තරහමරහ ඔක්කොම අමතක කරලා එක හුස්මට ගොඩනැගෙන්න ලැබිච්ච ආශිර්වාදයක් මයි මේ කොරෝනා කියලා කියන්නේ. ඒ අතරතුර යම් පිරිස් සිටිය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේත් මම දැක්කා ගිය සතියේදී විශේෂයෙන්ම මේ මුහුණු පොතේ සටහන් කරලා තිබෙනවා අපූර්ව කවි පන්ති කිහිපයක්. මේ අපේ ගෞරවනීය මහා සංඝරත්නය කෙරේ අප්‍රමාණ ගෞරවයෙන් හොයලා බලලා අපේ හාමුදුරනේ දාන ටික ලැබුණාද, අපේ හාමුදුරනේ දානෙට මොනවාරි අරගෙන එන්නද, එහෙම කියලා අහන්න තරමේ හොඳ ඒ කියන්නේ Tamanගෙන් හිටවිය යුතු යුතුයකමක්සේ සලකලා අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ දක්වන ගෞරවයක්සේ සලකලා මේ අවස්ථාවේ උන්වහන්සේලා කෙරෙහිත් සොයා බලන එවැනි දනට පිනට යමු පිරිස් ඒ අතර ඉන්නවා. පැහැදිලිව මේ කියන්නේ මම කියන්නේ අපේ මිනිස්සු ගාව වරුණයි මනුස්සකම මැරිලා නැහැ. ඒ කියන්නේ නිසකවම මම දැක්කා අහිංසක අම්මලා තාත්තලාට කෑම දෙන මිනිස්සු මේ අපේ රටේ. ස්වාමීන් වහන්සේලාගේ දානීය පිළිබඳව සොයලා ඒ පිළිබඳව නිතර කතා කරලා කරදර කරලා හොයලා බලලා අහලා ඒ ප්‍රතිපහසුකම් සපයන මිනිස්සු. මම කියන්නේ පින්වත්නි අපේ තුල මනුස්සකම මැරිලා නැහැ. හැබැයි අපි මේ මනුස්සකම කියන එකට මලකඩයක් වද්දවගෙන, ඒ කියන්නේ අපේ රටේ තිබ්බ මනුස්සකම කියන එකට මලකඩයක් වද්දගෙන ඉන්නවා. අන්න ඒකයි සමහර නිරාගමික මිනිසුන් විසින් මේ පින් බිමට මේක පින්බිමක් නෙවෙයි කියන්න තරම් කියන්නේ අමානුෂීය තත්වයකට පත් වෙලා තියෙන. ඒ නිසා ඔබ තුල මනුෂ්‍යකම තියෙනවා. අපි දන්නවා. දැන් නිත්තායතනී මම දැක්ක පහුගිය දවස්වල වරුණයි අපේ පූජනීය ගෞතම ස්වාමීන් වහන්සේලා එකතු වෙලා මේ පිළිබඳව විශාල වගකීමක් කරගෙන යනවා. මෙන්න මේ වගකීමට උදව් කරන මිනිස්සු අපි තුල ඉන්නවා. හැබැයි අපි තවත් අපි තුල තියෙන මනුෂ්‍යයාව ගොඩනගා ගත්තොත්, නැකිටව ගත්තොත්, අවදි කරගත්තොත්, ප්‍රබෝධමත් කරගත්තොත් අපිට පින්වත්නි සැනසිලිදායක ගමනක් ඉදිරියේදී යන්න පුළුවන්කම ලැබෙයි. හොඳයි. ඔබ වහන්සේ අර දේශනාවේදී සිහිපත් කළා ස්වාමීන් වහන්සේලා පිළිබඳව. ඇත්තටම අපේ හඳුනන මේ කාලේ අපි දකිනවා ගමින් ගම භික්ෂූන් වහන්සේ මේ අසරණ නැත්තන් වෙනුවෙන් පුළුවන් හැම විටදීම උදව් කරන්නට පෙළඹෙනවා. කෑම බීම ටික වෙන්න පුළුවන්, අවශ්‍ය තවත් උපකරණ දේවල් මොන හරි දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් පසින් ඔවුන්ගේ ආධ්‍යාත්මිකව යම් සහනයක් ලබා දීමේ අටියෙන් පිරිත් සූත්‍ර දේශනා සජ්ජායනා කරමින් පිරිත් පැන් ඉසිමින් මේ වගේ කටයුතු සිදු කරනවා. එක පැත්තකින් භික්ෂූන් වහන්සේලා මේ අවස්ථාවේදී ප්‍රමුඛ වීම, පෙරටුගාමී වීම හරි වැදගත් කියලා මට හිතෙනවා. මොකද අපේ මුරදේවතාවන් වහන්සේලා විදිහට අපේ භික්ෂූන් වහන්සේලා සැලකුවේ නිසා උන්වහන්සේලා මේ තත්වය තුළදී කටයුතු කිරීමත් එක් පැත්තකින් අපේ ශ්‍රී ලාංකීය ජන හදවත් තුළට ලොකු සහනයක් සැනසීමක් ගෙන දෙනවා. ඇත්තටම භික්ෂුන් වහන්සේ නමකට Tamanට පැවරිච්ච වගකීමක් තියෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට වරුණයි හැම භික්ෂුන් වහන්සේ නමකටම ගොදුරු ගම්මානයක් තියෙනවා. එතකොට තමන්ගේ ගොදුරු ගම්මානයේ තියෙන වැඩපිළිවෙල පාලනය කරගැනීමේ දක්ෂතාවය භික්ෂුන් වහන්සේට තියෙන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ ගමේ කන්න නැති පිරිස කවුද? ත්‍රේ පිරිසට කන්න දෙන ක්‍රමවේදයක්, කන්න තියෙන ගෙදරකින් ඉල්ලලා හරි නැති පිරිසට දීමේ වගකීමක්
කියන්නේ මේක වගකීමක්මත් නෙමෙයි. නමුත් අද වෙනකොට මේ විහාරස්ථාන අරණ්‍ය සේනාසන ඇසුරු කරගෙන හැදිච්ච සංස්කෘතියක්. හැබැයි මෙහෙකුත් තියෙනවා වරුණයි. ඒ කියන්නේ නිර්වාණ ඉලක්ක කරන භික්ෂුව මෙවැනි පලිබෝධවලට මූලිකම ස්ථානය අර නිකන් දීගෙන සමාජයටම බැහැගෙන මං කියන්නේ අපි සමාජයට අවශ්‍ය කරන මූලික මඟ පෙන්වීම අපි විසින් කළ යුතුයි. ඒක භික්ෂුත්වය රැකගෙන සිල්පදවලට හානි නොවි අපසන්නංවා ප්‍රසාදාය අපහැදුණු අයගේ පැහැදීම පිණිසත් ප්‍රසන්නානංවා බිහියෝභාවාය ප්‍රසන්න අයගේ වැඩි ප්‍රසාදය පිණිසත් කටයුතු කිරීමට භික්ෂුව දැනගත යුතුමයි. ඒක නැතුව ගියොත් එහෙම වෙන්නේ අවසානයේදී ගම රැකෙයි ශාසනය විනාශභාවයට පත්වෙන එකකුත් සිද්ධ වෙනවා ඔය ASCII. ඒ නිසා ඇත්තටම භික්ෂුන් වහන්සේලාගේ වර්තමානයේ පෙනී සිටීම හොඳයි. විශේෂයෙන්ම වරුණයි දැන් මම මේකෙදි දැකපු දෙයක් තමයි මේ ව්‍යසනයේදී භික්ෂුන් වහන්සේලා ගොඩක් එළියට ඇවිල්ලා කතා කරනවා. මේ ව්‍යසනයට එරෙහි වෙන්න කතා කරනවා. අපි දැක්කා ශාසනයේ ඉන්න ලොකුම හාමුදුරුවරු පවා. හැබැයි මේ කැපවීම තියෙන්න ඕනේ මිත්‍යා දෘෂ්ටිකව ශාසනයට එරෙහි වෙන සමහර ශාසන ප්‍රතිරූප විනාශ කරන්න. අන්න ඒ දෙපැත්තම බැලන්ස් නැති එකයි මම හැමදාම කතා කරන කාරණාව. මේ දෙපැත්තම සමබර කර ගැනීමට අපි සියලු දෙනාම එක පිටක් වුණොත් එහෙම අන්න එතන තමයි භික්ෂුව කියන ප්‍රතිරූපය ගොඩනගෙන්නේ. මම හිතන්නේ අපේ ජනතාව තුළත් අපේ හැමදෙන දැන් බලන්න මේ දැන් රජය විසින් පනවන යම් නිර්දේශයන් නැත්නම් සෞඛ්‍යාංශ විසින් ලබා දෙන්නා වූ නිර්දේශයන් අපේ ජන සමූහයත් යම් තාක් දුරකට හෝ ඇහුම්කන් දෙනවා. හැබැයි මේ බෞද්ධයන් විශේෂ කොට දැන් අන්‍ය ආගමික ඇතැම් කොටස් අපි දකිනවා 7-5කට මේවා ගණන් ගන්න නැති අවස්ථාවන් පිළිබඳව. මම හිතන්නේ හික්මීම, ඉවසීම සහ අන්‍යයන් කෙරෙහි අනෙක් අය කෙරෙහි මෛත්‍රිය පැතිරවීම නැත්නම් අනිකා කෙරෙහි සිතීම මේවා තමන්ගේ හිත තුළ නැති වෙනකොට තමයි මේ වගේ මනුෂ්‍ය ගුණ ධර්ම පවා හැල්ලුවට ලක් වෙලා ඔවුන් අතින් ගිලිහි යන්නේ. ඉතින් මේක හොඳ අවස්ථාවක් ඒ තමන් තුළ තිබෙන ගුණයන් වැඩි දියුණු කරගන්නටත්. මොකද අපි දකිනවා ඇතැම් ප්‍රදේශවල වහලා තියෙන මේ ප්‍රශ්නය නිසා කොරෝනා වසංගතය නිසා වහලා තියෙන ඇතැම් ප්‍රදේශවල ජනතාව ඒ මොන නීති දැම්මත් මොන රෙගුලාසි ගෙනාවත් ඒවා කඩා බිඳගෙන අපිට ඕන විදිහටයි අපි ඉන්නේ කියලා හැසිරෙන අවස්ථාවන් පිළිබඳ මේක එක්තරා දුරකට මහා හානියක් මුළු මහත් සමාජයටම. වරුණයි මේ අපේ රටේ බෞද්ධ මිනිසුන් කවදාවත් ජාතිවාදී ඉස්මතු කරගෙන කටයුතු කළේ නෑ. එහෙම කටයුතු කළා නම් අද මේ වෙනකොට අපේ රටේ එක දේවාලයක්වත් එක පල්ලියක්වත් නෑ. ඒ නිසා අපේ රටේ මේ මිනිස්සුන්ට කිසිම කරදරයක් නැතිව වැඳ පුදා ගන්න මේ මිනිස්සුන්ගේ ආගමික මධ්‍යස්ථාන පවා ඉදි කරන්න අවස්ථාව දුන්නේ සිංහල බෞද්ධ ජනතාව. ඒක අපි කවුරුත් දන්නවනේ. හැබැයි අද වෙනකොට වරුණයි ඔය කියන අර ආගමික සහජීවනය කියන එක ගොඩනගන්න බැරි තරමටම ඒ අර අනිත් පක්ෂවල මං කියන්නේ අනිත් ආගම්වල සමහර මිනිසුන් කියන්නේ වැඩිහිටියන් තමයි මේකට විශේෂයෙන්ම වග කියන්න ඕනේ. පුංචි දරුවන් අහිංසකයි. ඒ ළමයින්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ වරුණයි. ඒගොල්ලෝ ලොකු අය කියන එකේ තමයි හැසිරෙන්නේ. දැන් ලොකු අය කිව්වොත් එහෙම අපි ගිහිල්ලා බෝම්බයක් බැඳගෙන මැරුමු කියලා අර ළමයි එතනට මනස හදා ගන්නවා. එතකොට මේ වැඩිහිටි දේශපාලන සමාජයේ විශේෂයෙන්ම වැඩිහිටි ඔය ඒ පක්ෂවලින් ඉල්ලන දේශපාලන සමාජය මේකට වග කිව යුතුමයි. මොකද ඒගොල්ලෝ ඒ සුළු ඡන්ද ටික අරගෙන බලයට එන්න ඒ මිනිසුන්ට වෙනම ඉස්කෝල වෙනම ප්‍රදේශ වෙනම පහසුකම් මේ ඔක්කොම කවල අද වෙනකොට අපේ රටේ තිබ්බර ඒකාග්‍රභාවය අපේ රටේ තිබ්බ සමගි භාවය නැති කරලා ඔන්න ඔය තැනට අදපත් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම ඒ පිංගුතුල්ලා නම් මං හිතන්නේ මේ බණ ටික අහනවා කියලා. හැබැයි දන්න ඥාති පිරිස හරි ඉන්නවනම් පිංගත්නි ඔවුන්ට කියලා දෙන්න අපි මිනිස්සු විදිහට මේ ප්‍රශ්නේ ගොඩ ගන්න ඕනි. අපි මිනිස්සු විදිහටයි ජීවත් වෙන්න ඕනි. සිංහලද දෙමළද මුස්ලිම්ද බෞද්ධද මේ ඔක්කොම දෙවනිව පළවෙනියටම අපි මිනිස්සු විදිහට මේකට හරියට එකට මුහුණ දෙමුයි කියන සංඥාවත් පින්වත්නි ඔබ දන්න ඔය අන්‍යාගමික පිරිස් වලටවත් කියලා දෙන්න පුළුවන් නම් මේක යම් පාලනයක් ඇති කරගන්න පුළුවන්. එහෙම අපේ හඳුරන්නේ දැන් මේ කොරෝනා රෝගයේ තිබෙන කාලය නිසා ඔබ වහන්සේගෙන් දැනගන්න දැන් මේ කොරෝනා රෝගයේ දිහා බැලුවාම හැමෝම එක ගොඩකට දාපු බවක් තමයි අපිට පේන්නේ. බලවන්තයා දුබලයා කියලා. එතකොට හැමෝටම බලපෑවා. ඒ වගේම දුප්පතා ධනවතා කියලා බෙදුන්නේ නැහැ. ප්‍රසිද්ධ අප්‍රසිද්ධ කියලා ප්‍රශ්නයක් ඇති කරගත්තේ නැහැ. හැමෝටම මේක බලපාලා තිබෙනවා. එතකොට මේ අපිද මේව අලවාගේ අපි ධනවත් අපි දුප්පත්. එතකොට අපි බලය තියන අය බලවන්තයෝ අපි දුබලයෝ මෙහෙම කියලා අපි මේ බාහිරින් අලෝගත්ත දෙයක් එතකොට ලෝකයේත් එක්ක බලනකොට මේ වෙනව සංගතයක් හමුවේදී විනාශරණ භාවය දිහා බැලුවම අපිට පේන්නේ මේක ධර්මයේ කොහොමද අපේ හැමදෙරනේ විග්‍රහ කරලා කියන හැම මිනිස්සයාටම
මේක දැන් බලපාලන්න තිබෙන්නේ. අපි දකිනවා අර කූඩු කරලා හිටපු සත්තු ටික තමයි දැන් එළියට ඇවිල්ලා බොහොම නිදහසේ ජීවත් වෙන්නේ. ඒ කියන්නේ අපි ප්‍රබලයි කියලා හිතුවාට ඇත්තටම අපි ප්‍රබල වෙලා නැහැ මේ වගේ අවස්ථාවලදී. ඒකට මිනිස්සෙක් විදියට මනස උසස් කරගන්න පුළුවන් කියන මේ සත්ව කොට්ටාශය බොහොම අසරණ වෙලා ඉන්න අවස්ථාවක් මේක. වරුණ අයියේ මිනිස්සෙක් සාමාන්‍යයෙන් උසස්භාවයට පත් වෙන්නේ ආගාව තියෙන ගුණධර්ම වලින්. ඒ කියන්නේ එයා කොච්චර ගුණවත්ද, සිල්වත්ද, එයා කොච්චර අනිත් අයට උපකාර කරනවද, අනිත් අයගේ සම්පත් දැකලා ඊර්ෂ්‍යා කරන්නේ නැද්ද, Taman තුල මසුරුභාවය කොච්චර නැද්ද, මේ වගේ තමයි සාමාන්‍යයෙන් මිනිස්සෙක් ගුණධර්ම භාවයට පත් වෙන්නේ. බලන්නකෝ වරුණ අයියේ, එහෙම මිනිස්සුන්ට අපි කියනවා එයා හරියට දෙවියෙක් වගේ. බලන්නකෝ එයා මනුෂ්‍ය තලයේ ඉඳලා කවුරු වගේද හැසිරෙන්නේ? දෙවියෙක් වගේ හැසිරෙනවා. සමහරුන්ට අපි කියනවා බුදු කෙනෙක් වගේ මට පිහිට වුණා. අන්න බලන්න එයාගේ මනුෂ්‍යත්වය එයා ගුණාත්මක භාවයෙන් ඉහළට දාගෙන. ඒක කොච්චර ඉහළට දාගෙනද කියනවනම් බුදු කෙනෙක් වගේ කියන කතාව පවා අහන්න යාට පුළුවන්කම ලැබිලා. හැබැයි එතනින් මෙහාට තියෙන මම මේ කතාව කිව්වට කමක් නැහෙනි. එතනින් මෙහාට තියෙන වෛද්‍යවරු, ඉංජිනේරවරු, අරගොල්ලෝ, මේගොල්ලෝ මේ ලෝකයේ දීලා තියෙන පට්ටම් මේවට වටිනාකමක් පින්වත්නි ගොඩනගලා තියෙන්නේ අපි විසින්ම මිසක් ඒක ස්වභාව ධර්මයේ විසින් ගොඩනගපු එකක් නෙමෙයි. ඒ නිසා ඒක ස්වභාව ධර්මයට අයිති නෑ. දැන් මේ ලෙඩේදී වෛද්‍යවරු මියදෙනවා. මොකද වෛද්‍යවරුන්ට මේක හැදෙන්නේ නැද්ද? හැදෙනවා. ඊට පස්සේ ලොකු පොඩි ભેදයක් නෑ. කොළඹද කිරුළපනද ත්‍රිකුණාමලයේද ඇමරිකාවේද කිසි ભેදයක් මේ අපි විසින් දාගත්තු පට්ටම් සමාජයට අදාළ නෑ පින්වත්. මොකද හැමෝම රැකියාවක් කරනවා නම් හැමෝම රැකියාවක් කරන මිනිස්සු. එච්චරයි. හැබැයි වරුණ අයියේ අර රැකියාවට වටිනාකමක් දීලා ඒ රැකියාවට ලොකු සමාජ සම්මතයක් හදලා දීලා ඒ ගොඩ නගාගත්තු එක ඉතින් ඇත්තටම අවිද්‍යාව නිසාමයි. ඒ නිසා යෝක මේ අවිද්‍යාව එක වචනාර්ථයක් තියෙනවා වරුණ අයියේ. අවින්දියං වින්දතේති අවිජ්ජා. ඒ කියන්නේ නොකල යුතු දේ කරනවා. ඒක තමයි අවිද්‍යාවේ ස්වභාවය. ඊළඟට වින්දය නවින්දතේති අවිජ්ජා. කල යුතු දේවල් නොකර හැරීමත් අවිද්‍යාවේ ස්වභාවයක්. එතකොට හිතාගන්න මේ ඔක්කොම ලෝකයේ විසින් ගොඩනගපු පට්ටම් පින්වත්නි. එහෙම නැතුව මමත් ඔබත් අපි කවුරුත් ගුණධර්ම වලින් තියෙන වෙනස මිසක වෙන කිසිම තැනකින් අපි වෙනස් නැහැ. හොඳයි අපි විරාමයකට යමු වෙන්නට සූදානම්. විරාමයෙන් පසුව නැවතත් මේ සාකච්ඡාව තුළ තවත් කාරණා ගලපා ඔබේ ජීවිතයට ලං කරන්න බලාපොරොත්තු වෙන නිසා ඉරිදා සිටින තසපුව සමග රැඳී සිටින්න අපි විරාමයක් සඳහා යමු වෙනවා. ගෙදර අපේ අවුරුද්ද මේ ප්‍රවීණ යෝග උපදේශක චාමීන් වර්ණකුල මහතා මාව පුතින් වදාපු මගේ අම්මා, මගේ තාත්තා, මගේ සීයා, මගේ ආච්චි මේගොල්ලෝ සියලු දෙනාට මම ගෞරව බහුමානයෙන් නමස්කාර කරනවා කියලා බුලත් අතක් අරගෙන වැදලා පාද නමස්කාර කරන්න. නමස්කාර කරලා ශබ්ද නගා කියන්න මම මගේ ජීවිත කාලේ පුරා අම්මේ තාත්තේ මගේ ජීවිත කාලේ පුරා මගේ ආච්චි සීයේ මං ඔබ රැක බලා ගන්නවා කියලා හඬ නගලා කියලා ඒ වන්දනාමාන කරනට බලන්න ඒ තුලින් ඇති වෙන ආධ්‍යාත්මික බලය මත ඔබ දෙදෙනාගේ මනස තුසර වෙනවා, සැහැල්ලු වෙන ලොකු ආධ්‍යාත්මික සංහිඳියාවක් ඇති වෙනවා. මේ ඔබ හඬවතින් පිට කරන මේ වචන නිසා ඔබේ අම්මගේ තාත්තගේ තියෙන බැඳීම තවදුරටත් වැඩි වෙනවා. අන්නේ බැඳීම ඇති කරගන්න එවෙලේ ඔබ අදිෂ්ඨාන පාරමිතාවක් කරන මගේ අම්මා, තාත්තා, මගේ ඥාතිය, මගේ සහෝදරයා, මගේ ආච්චි මේ සියල්ල මම ඔබ ජීවත් වෙන කාලය තුල රැක බලා ගන්නවා කියලා පොරොන්දුවක් දෙන්න. ඒක ඔබට මෙලොව වශයෙන් නෙමේ එලොව වශයෙන්ම ඵල දෙන පුණ්‍ය කර්මයක් වෙනවා නොඅනුමානයි. මේ රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන. ඇඳර් නීතිය දාලා මං හිතන්නේ සති 4කට ආසන්න කාලයක් ඇත. හැබැයි අපි කොහෙවත් රටේ මේ වෙනතෙක් අහන්න දක්නට ලැබුණේ නැහැ කන්න බොන්න නැතුව මැරුණා කියලා කියන්නේ. මේ ගම් බොහෝ ස්වයං පෝෂිතයි. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශේ. හාල් ටික තියෙනවා, පොල් ටික තියෙනවා, එළවලු ටික තියෙනවා. දවස් 365ම රේලිය වැටෙන කොළ පාටට තියෙන රටක්. වැටක තියෙන දෙයක් හරි සම්බෝලයක් හදාගෙන හරි අපිට කන්න පුළුවන්. ඉතින් අපි ඒ අතින් සෑහෙන වාසනාවක්. සැබෑ ශ්‍රී ලාංකිකයෙකු වන්න. අපි විරාමෙන් පසුව නැවතත් සූදානම් වෙන්නේ ඉරිදා සිටින තසපුව සමග ඔබගේ ජීවිතයට ධර්මය ලම් කරන්න. අපේ හැමදෙරෝනේ ඔබ වහන්සේ ධර්ම දේශනාව තුළ
මේ ලෝභය ද්වේෂය කාරණා පිළිබඳව ආරම්භයේදී සිහිපත් කළා මසුරුකම පිළිබඳ වැඩි වශයෙන් සාකච්ඡා කළා. හැබැයි අපි හැමෝටම දැන් ඔබ වහන්සේට කිව්වා වගේ බුද්ධ කාලීන සමාජය තුළ බැලුවත් මේ හැමෝම දැන් අර ධර්ම අවබෝධය කරන්නටම පෙළඹෙන්න කියන කාරණේ මේවා නැත්තම් අපේ ජීවිතේට අපි කොච්චර උත්සාහ කළත් ඇති ප්‍රතිඵලයක් නැහැ කියන කාරණේ දිහා බැලුවාම බුද්ධ කාලේදීවත් අපි දැක්කේ නැහැ හැමෝම ධර්මය අවබෝධ කරන වටපිටාව. දැන් ඒ නිසා මේ ලෝභය ද්වේෂය අර වහන්සේ කිව්ව එක්තැනක මට මතකයි ලෝභය ද්වේෂය පාලනය කරන එක හොඳයි. හැබැයි එතන මෙතන මේ අපි කළ යුතු දේ තිබෙන්නේ මේ සසර ගමනේදී ඒ සසර ගමන නැවැත්වීම උත්සාහ ගැනීමයි වැදගත් කියන කාරණය. එනිසා දැන් එහෙම ධර්මය අවබෝධ කරගන්නට බැරි පිරිස්නේ වැඩි වශයෙන් අපි දකින්නේ වර්තමාන සමාජයේ බැලුවත් බුද්ධ කාලයේ බැලුවත් බොහෝ දෙනෙක් එහෙම ධර්මය අවබෝධ කරගන්නට බැරි වුණානේ. ඒ වගේ තත්ත්වයක් තුළ මේ තමන්ගේ තිබෙන ලෝභ ද්වේෂ මෝහ මේ වගේ දේවල් පාලනය කිරීමට පෙළඹීම වැරද්දක්ද අපේ හාමුදුරනේ එතකොට? වරුණයි ඒක වෙලාවක බුදුරජාණන් වහන්සේගේ ලස්සන දේශනාවක පුංචි සිද්ධියක් තියෙනවා. ඒ තමයි ඒක දැන් අපි හිතමුකෝ මෙන්න මෙහෙම මම උදාහරණයකින් මේක පැහැදිලි කරන්න. මොකද මේ තියෙන කතාව කියන්න බැරි කතාවක් නිසා. ඔන්න දැන් කෙනෙක්ට රූප පේනවා. රූප පේනකොට එයාට ලෝභයක් උපදිනවා. දැන් ලෝභය පාලනය කරනවා කියලා කෙනෙක් තමන්ගේ ඇස් කපා ගත්තොත් හරිද? එතකොට දැන් ඔය කියන විදිහට මම කියන්නේ වරුණයි. ඔය කියන තැනද එහෙනම් මට පුළුවන් මගේ මං කන් දෙකම කපා ගන්නවා. ඇස් දෙකම කපා ගන්නවා. නහයත් කපා ගන්නවා. දිවත් කපා ගන්නවා. මොන හරි තියෙන ඔක්කොම ಜಾති කපා ගන්නවා. එතකොට දැන් මගේ ප්‍රශ්නය විසඳිලාද නැද්ද? මම කියන්නේ පිටගන්නේ ලෝභය පාලනය කිරීම හොඳයි. ඊටාම හොඳයි. නිකන් හොඳයි නෙමෙයි ඊටාම හොඳයි. හැබැයි ඔබ දන්නවා විශේෂයෙන්ම මේ ඉරිදා සිත්නෙත් අසපුවේදී මම ටිකක් වැඩිපුර නිර්වාණ ඉලක්ක කරලා කතා කරනවා. මම ඔබට මේ කියන්නේ මග නොනවති නිර්වාණ ඉලක්ක කරලා මේ කතාව කිව්වේ. ලෝභය කියන එක පින්වත්නි පාලනය කිරීමෙන් පමණක් නවතින්න එපා. ඒකයි. මොකද ඒක නැවත නූපදින ස්වභාවයටම පත් කළේ නැති වුණොත් අවිද්‍යාව කියන ස්වභාවයම නැති කරේ නැති වුණොත් ආපහු සැරයක් ගිල උප්පත්ති ලබන්න සිද්ධ වෙනවා. අන්න ඒකයි අපි නවත්තන්න ඕනි. ඒකයි බුදුදහමේ හරය. ඒ කියන්නේ ඒක කරනකම් තාම හිනන් දැනට මං ලෝභ කර ඉන්නවා. ඒක කවදා හරි දවසක මං කරගන්නම් කියලා ලෝභ කරන්න කියලා නෙමෙයි. මොකද මේ ලෝභ, දේශ, දිට්ඨි, මාන, ඊර්ෂ්‍යා, මච්චරි ආදී අකුසල ධර්ම වල විපාක පොඩි නෑ. ඔය පිංතුල අද ධර්මදේශනාව අහන් හිටියානම් මම මේ මච්චරිය ගැන නිකුවේ. ඔය පිංතුලට මතකද මං කිව්වා කතාවස්තු දෙකක් ගැන. උත්තර මාතාව සහ ආනන්ද සිටුවරයාගේ. දැන් ඔය පිංතුලට තේරෙනවද මේ මච්චරිය කියන පැත්තක තියෙන අකුසල ධර්මයේ ආවත් අපිට කොච්චර නරක විපාක එනවද? එතකොට හිතන්න ඔය පිංතුල්ලා ලෝභය කියන එක හිතේ ඇති වුණොත් ඇති වෙලා ඒක Taman තුලින් පාලනය කරගන්න නැතුව දිගින් දිගටම පවත්ව ගත්තොත් මට නෙමෙයි ඒකේ හානිය තියෙන්නේ. ඔය පිංතුල්ලටම සසරේ අනිෂ්ට විපාක ලැබෙනවාමයි. එනිසා ඔබ ලෝභය කොහොම හරි දතකට විකාගෙන හරි පාලනය කළ යුතුමයි. වරුණයි මම පැහැදිලි කරේ එපමණකින් සීමා වෙන්නත් එපා කියලයි. ඒ කියන්නේ මට කියන්න ඕනේ උනේ ඒක. එපමණකින් සීමා වීම දැන් වරුණයි හැම බුද්ධ කාලේ කතාවක්. ඇත්ත. මේක කියනකොට හැමෝටම එකම මට්ටමට නෙමෙයි යන්නේ වරුණයි. කියන්නේ මේ ධර්ම දේශනාව කියනකොට මෙන්න මේ වගේ පුද්ගලියෝ ටිකක් මේ බණ අහනවා. සමහරු මේ බණ අහනවා. දැන් මම අද මසුරුකම ගැන කිව්වනේ. මට මෙන්න මේ කියපු මසුරු ස්වභාවය තියෙනවද? ඒක Tamanට ආදේශ කරගන්න පිරිසක් මේ බණ අහනවා. සමහරු මේ බණ අහනකොට අහනවා ඒ කියන්නේ එයා තමන්ගේ පැත්තට නෙමෙයි. මේ මසුරුකම අල්ලපු ගෙදර කෙනාට තියෙනවා. ඒ කියන්නේ තමන්ව අමතක කරලා අර එහා පැත්තේ ගෙදර කෙනාට ඊළඟට ඊර්ෂ්‍යාව කියනකොට හරි අන්න අර පවුලේ අහවලා වෙන්න මේ ඊර්ෂ්‍යාවෙන් යුක්තයි. අර ඒ වගේ තමන්ගේ මානසික මට්ටම් වලින් අහන අය. ඒ විඥාන මට්ටම්. මම කියන්නේ පින්වත්නි ඔබට පුළුවන් තරම් මේක ධාරණය කරගන්න. කවදා හරි දවසක මේ බව දුක නිමා වෙන්න මේක නිසකවම ඔබට හේතුවක් වෙයි. ඒ නිසා මග නවතින්න නැතුව අර අපි කියන්නේ ඇලකින් එහාට පයින්න තියෙනවා නම් අඩුම මේ ගැට්ට දිහා බලන්න එපා කියනවා. ඇයි? ගැට්ට දිහා බලාගෙන පැන්නොත් පනින්න වෙන්නේ ඇලට. ටිකක් එහා බලන්න. ටිකක් ඈත බලාගෙන පයින්න. ඒ නිසා නිවන බලාගෙන පයින්න අඩුම මේ බලුආත්මකින් හරි බේරෙන්න පුළුවන් වෙයි. අපේ දැන් අර මේ මසුරුකම පිළිබඳව සිහිපත් කළ නිසා දැන් Tamanගේ දේ රැක ගැනීම දැන් යම් කෙනෙකුට හිතන්න පුළුවන් දැන් එහෙමනම් ඔබ වහන්සේ කියනවා වගේ අපි වෙස්සන්තරල වෙන්න ඕනද? දැන් එහෙමනේ කියන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේදී වෙස්සන්තර වගේ හැමදේම දෙන්න ඕනද? ඒකට බුදුරජාණන් වහන්සේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ කියලා තියෙනවා යම් කොටසක් ඉතුරු කරන්න Tamanගේ ප්‍රයෝජනයට ගන්න ඕන පරිභෝජනයට ගත යුතු ප්‍රමාණයක් ගැන එහෙමම වෙන් කරලා තියෙන සමාජයක දැන් අපි එහෙම
අපේ ප්‍රයෝජනය සඳහා එහෙම නැත්නම් අනාගත ප්‍රයෝජනය සඳහා එහෙම හිතලා යම් කොටසක් ඉතුරු කරලා තබා ගැනීම මසුරුකමක්ද කියලා යම් කෙනෙකුට හිතනොත් එහෙම මම හිතනවා ඔබ වහන්සේ තරමක් දුරකට මේ දේශනාවේදීත් මේ කාරණාව පැහැදිලි කළා. මම හිතනවා තවත් පැහැදිලි කළොත් හොඳයි. මොකද යම් තැනකින් අයිනකින් හරි අල්ලගත්ත කෙනෙක් හිටියොත් එහෙම ඔවුන් මේක වැරදි අර්ථයෙන්ම ගනීවි. නෑ අර සමහර අය මේකම නිදහසට කාරණාව කරගන්නවානේ. අත දිගහැරලා වියදම් කරන්න ඕන. එහෙම කියලා තමන්ගේ වාසියට විතරක් දාගන්න. ඒ කියන්නේ මසුරුකම නෙමෙයි කියලා වුණ අර්ථ ගන්නවන්නේ තමන්ට වියදම් කරන්න හැම විටම පුළුවන් නම් හැම විටම වියදම් කරනවා නම් අන මසුරුකම නෙමෙයි කියලා. හැබැයි මසුරුකම කියලා ඔබ වහන්සේ හඳුන්වා දුන්න කාරණාවයි මම මේ කියපු කාරණාවේ අතර වෙනසක් තියෙනවද? මෙහෙමයි වරුණයි මම මේක ධර්මදේශනාවේදීත් සිහිපත් කළා. එක වංචක ධර්මයක් තියෙනවා මේ අර්ථ සංරක්ෂණතා වේශයෙන් එන වංචක මච්චරිය කියලා එකක්. මොකද්ද? අර්ථ සංරක්ෂණතා වේශයෙන් එන මච්චරිය. පින්වත්නි තමන් අමාරුවෙන් උපයා ගන්න ධනය හොඳට මතක තියාගෙන අහගන්න මම මේ කියන එක අකාරණීය වියදම් කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ තමන් අනිවාර්යෙන් කොටසක් ඉතුරු කරගන්න ඕනි. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? තමන්ට කවදාවත් දිලිඳු කමින් මිදෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. හැබැයි අපි සල්ලි හම්බ කරන්නේ මොකටද? හම්බ කරන්නේ අවශ්‍යතාවයට යොදන්න. අන්න ඒකයි. ධනය සපයන්නේ ආරක්ෂා කරන්නේ වෙන මොහොකටවත් නෙමෙයි. උවමනා දෙයට වියදම් කරන්නේ. මම මෙතනදී මච්චරිය කියන එකෙන් හඳුන්වන්න පින්වත්නි අන්නේ උවමනා තැනදී වියදම් නොකරන කෙනාට. තේරුණාද? ඒ කියන්නේ සල්ලි තියාගෙන සමහරු ඉන්නවා අපි දන්නවා. දැන් මොකක් හරි ලෙඩක් තියෙනවා. හරි. සල්ලි දීලා බෙහෙත් ගන්න යනවට වඩා මෙන්න මේ ගොඩ වෙදකම් හොඳයි කියලා අපි දන්න සමහරු ඉන්නවා කොළ කොටලා අතේ තියා ගන්නවා. අවසානයේදී අතපය පුරා කපන්න වෙනවනේ. හැබැයි රුපියල් 1000 වේදම් කළ බෙහෙත් ටිකක් ගත්තා නම් සමහරෙකුට වේල් දෙකෙන් හොඳ වෙනවා. දැන් ඩෙන්ගු හැදියා පහුගිය දවස්වල මිනිස්සු මැරුණා. හරිද? මැරෙනකොට සමහරු හිටියා පින්වත්නි සමහරු හිටියා වරුණයි මේ බ්ලඩ් ටෙස්ට් එක ගන්න යන්න ලෝභකමට අනේ මොන බ්ලඩ් ටෙස්ට්ද ඔය කොවට කොහින්ද සල්ලි කියලා අවසානයේදී මැරුණා. තේරුණාද මම මේ කියන එක? අපි මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. සල්ලි ඉතුරු කරන්න නමුත් උවමනා තැනදී වියදම් නොකරන සල්ලි වැඩක් නැත. අන්න ඒකයි මච්චරිය කියලා කියන්නේ. එතකොට දීම හොඳ නම් එහි ප්‍රමාණයක් තිබෙනවාද අපේ හැමදෙරනේ? අපි දැන් ඇත්තටම හිතුවොත් එහෙම අපි ද සමහර අය කියනවා පිනට දෙන්න මං හරි කැමතියි කියලා. එහි යම් ප්‍රමාණයක් තියෙනවා. දැන් මොකද අපි එහෙම අත්දැකීම් දකින සමහර ගෙදර ස්වාමියා හරි කැමති දීමට හැබැයි බිරිඳේකට වැටකඩුළු බඳින අවස්ථාවන් තිබුණා. නෑ එච්චර දෙන්න ඕනේ නෑ මෙච්චර දුන්නාම ඇති ඒකත් පිනක් කියලා. ඒකේ අනිත් පැත්තක් තියෙනවා බිරිඳ කැමති පිනට දෙන්නට හැබැයි ස්වාමියා කියනවා මමනේ හම්බු කරන්නේ ඔයාට නම් දී ගන්න පුළුවන් නේ එහෙම කියලා වැටකඩුළු බඳින අවස්ථාවක් තියෙනවා. ඒ ප්‍රමාණයක් තිබෙනවාද? නැත්නම් Tamanට සිතෙන හැම මොහොතකම හැමදේම දීම කියන එක මේ මසුරුකම නෙමෙයි කියලා අපිට හඳුන්වා දෙන්නට පුළුවන්ද? වරුණයි ඔතන ප්‍රශ්නේ තියෙන්නේ දෙන කෙනාගේ නෙමෙයි. මම නම් දකින්නේ ඔතන ප්‍රශ්නේ තියෙන්නේ ගන්න කෙනාගේ. ඒ කියන්නේ ගන්න කෙනා දැනගන්න ඕනි අර බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා තියෙන්නේ මලෙන් රොන් ගන්න බඹරා මල තලන්නේ නැතුවයි රොන් ගන්නේ. ඒ වගේ Tamanගේ දායක කාරකාදීන් මොනවා හරි දෙයක් පූජා කරනවා නම් ඒ දායක කාරකාදීන් දිහා බලලා දැන් අපි පිණ්ඩපාත යනවා වරුණයි. හරිද? පිණ්ඩපාත යනකොට එක ගෙදරකින් එක බත් හැන්දයි ගන්නේ. ඇයි? දැන් කකුල් රිදෙනවා. එතකොට සමහරක් විට උදේ පාන්දර ටිකක් දුර ඇවිදලා ගෙවල් 25කට 30කට ගිහිල්ලා පිණ්ඩපාත කරගන්නවට වඩා හරීම ලේසි පළවෙනි ගෙදරින්ම බත් භාගයක් විතර බෙදාගෙන ආවහම ඕන්නම්. හැබැයි අපි ඒක කරන්නේ නැති හේතුව තමයි බත් පිටක් අරගෙන යන්නේ ඒ ගෙදර මිනිස්සුන්ටත් කන්න ඉතුරු කරලා. ඒකයි. ඉතින් අපි හැම ගෙදරකින්ම බත් පිට ගානේ ගත්තාම ගෙදරකින් බත් පිටක් දුන්නට ඒ මිනිස්සුන්ට ඒකේ හානියක් නෑ. අන්න ඒ වගේ පින්වත්නි හැබැයි මෙහෙමයි. දෙන කෙනාට වාරණ දාන්නේ නෑ. ඒ කියන්නේ රත්තරන් පින්වත්නි ඔබට පුළුවන් නම් ඔබේ අක්මා වකුගඩු ගලවලා දන් දුන්නත් ඒක නරක නන්නේ. ඒකත් මතක තියාගන්න. ඒ කියන්නේ දීම යහපතක් මිසක් දීම අයහපතක් උදා කරන්නේ නෑ. හැබැයි මේකේ මානුෂීය පැතිකඩෙන් අපි දැනගන්න ඕනේ දැන් සමහර වෙලාවට කියලා තියෙනවා සමහර දායකයෝ දීලා දුප්පත් වෙනවනම් හරිද වරුණයි දුප්පත් වෙනවනම් ඒ ගෙදරට පිණ්ඩපාතේ නොයා ඉන්න කියලා. ඒ කියන්නේ එයා අපිට දීලා ඒ කියන්නේ ඒක ශාසනීය භාගතුන් වහන්සේ පනවලා තියෙන විනය නීතියක්. ඒක විනය කර්මයක්. යම් කිසි දායකයෙක් තියෙන දේවල් ඔක්කොම දන් දීලා ඉවර කරනවා නම් ඒ ගෙදරට ටික කාලයක් නොයයි. ඒකේ දායකයා කෙරෙහි කරුණාවෙන් කරන දෙයක් කිය. මෙතනදී පරිස්සම් වෙන්න ඕනි ගන්න අය. Tamanට දෙන්න හදන දායකයෝ දෙන්න හදන ඔක්කොම ගන්න නැතුව Tamanට අවශ්‍ය අල්පම දේවල් ටිකින් මෙන්න මේ ಗುಣ ටික සල්ලේක ಗುಣ තියාගෙන Tamanට අවශ්‍ය අවම සම්පත් වලින් යැපෙන්න පුළුවන් මනසක් හදාගත්තා නම් වරුණයි මං හිතනවා ওই ප්‍රශ්නේ කාටවත් එන්නේ නැහැ කියලා.
එකන ඔබහන්සේ කියන විදිහට ගන්න කෙනා තුළ තමනුත් සරලව අල්පේච්ඡව ජීවත් වෙන්න ඕනයි කියන තැන ඉඳලා තමන්ට ප්‍රමාණවත් දේ ප්‍රමාණවත් ආකාරයට ප්‍රමාණවත් ප්‍රමාණය අනුව හඳුනාගෙන ගත්තා නම් එහෙම ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. නැත්නම් සමහරු දෙන පළියට ගොඩ ගහ ගන්නත් හරි කැමති ඉන්නේ අපේ හැමදෙරනේ. එහෙම අවස්ථාවල එහෙම තත්ත්වයක් තුළ ගැටීම් ඇති වෙන අවස්ථාවක් තිබෙනවා. දැන් අපි ඇත්තටම දකින්න දැන් ඔබ වහන්සේ කිව්වා වගේ කොච්චර පවුල්වල ඔය නිසා ගැටීම් ඇති වෙන අවස්ථාවන් තිබෙනවද? මේ තමන්ගේ දැන් අපි භික්ෂුන් වහන්සේලාට නෙමෙයි තමන්ගේ අම්මට තාත්තට තමන්ගේ ඥාතියෙකුට යම් දෙයක් දුන්නා කියලා කොතරම් ගැටිලා මිනිමරාගෙන පවුල් කඩා ගන්න උදවි ඉන්නවද? ඒ නිසා මේ වගේ කාරණා කෙරෙහි බොහොම සැලකිලිමත් දහම් කාරණා අවබෝධ කර ගැනීමේ අටියනේ කාරණා දිහා බැලුවනම් ඔය ප්‍රශ්න බොහෝමයකට පිළිතුරු එතන තිබෙනවා. ඒ නිසා අපි අපේ ශ්‍රාවකයන්ට ආරාධනා කරන්නේ මේ පෙන්වලා දෙන කාරණා තුල ඔබ හික්මෙන් ඔබ ධර්මයට අවනත වෙන්නේ තුල දෙපාර්ශවයම. ඒ කියන්නේ ස්වාමියා අවනත වෙලා බිරිඳ අවනත නොවුණු කල තවත් ඇතැම් වෙලාවට ස්වාමියාගේ පාර්ශවයෙන් ඔහු මේ තත්ත්වයෙන් යම් තුරකට මිදෙන්නත් පුළුවන්. සමහරලාට බිරිඳ මේ කාරණා අවබෝධ කර ගැනීම තුළ යම් ඝට්ටනයක් යම් තා දුරකට අඩු කර ගන්නට හැකියාවක් තිබෙනවා. ඒ කොහොම නමුත් ධර්මයට ඒම තුළ කොතරම් වාසනාවක් අපේ ජීවිතේට ලං කරගන්න පුළුවන්ද කියන කාරණේ මේ අපේ හැමදෙරණ වහන්සේගේ අනුශාසනය අනුව අපිට පැහැදිලි වෙනවා. හැමදෙරණේ දැන් දීලා අදින පිරිස් ඉන්නවනේ සමහර අය. සමහර අය යම් දෙයක් දීලිවර වෙලා ආපහු පසුතැවෙනවා. අනේ අපරාධේ මම දුන්නේ එච්චර. දැන් සමහරලාට බොහෝ දෙනෙක් කියනවා ඔයා දැන් යම් කෙනෙක් යම් දෙයක් දුන්නට පස්සේ ඔයා එච්චර දුන්නේ අපරාධේ මේ ඒකෙන් ප්‍රයෝජනෙ ගන්නේ නැහැ කියලා. එතකොට අපි දුන්න අපිත් පසුතැවෙනවා. ඇත්තනින්ම මේ කිව්වේ එච්චර දෙන්න තු මට ටිකක් දෙන්න තිබුණා කියලා. දැන් යම් දීලා ඇදීම තුල අපි අකුසලයක්ද කරගන්නේ අපේ හැමදෙරනේ? මෙහෙමයි අකුසලයක් නෙමෙයි අර තමන් කරගත්තු කුසලයේ බාල කර ගැනීමක්. ඒකයි කරගන්නේ. ඒ කියන්නේ එතනදී අකුසලයක් වෙන්නේ නැහැ. හැබැයි තමන් කරගත්තු කුසලයේ බාල කර ගැනීමක් වෙනවා. ඒක තමයි අංක 1. දැන් ඒ කියන්නේ වරුණයේ තියෙනවා උත්කෘෂ්ඨ කුසල් ඕමක කුසල් කියලා දෙකක්. අපි හිතමුකෝ කෙනෙක් උත්කෘෂ්ඨ කුසලයක් සිද්ධ කරන්නේ කොහොමද? දානයක් දෙන්න කලින් සිට දානයක් දෙන අවස්ථාවේ සිට සහ දුන්නට පස්සේ සිට. කියන්නේ මේ තුන් අවස්ථාවම අපි කියන්නේ තුන් සිත පහදවා දෙන්න කියලා දානයක්. ඒ තුන් සිත කියලා කියන්නේ පින්වත්නි දානය දෙන අවස්ථාව එක අවස්ථාවක් එක හිතක්. දෙන්න කලින් හිත පරම්පරාව එකක්. දුන්නට පස්සේ හිත පරම්පරාව තව එකක්. යම් කිසි කෙනෙක් වරුණයේ දානයක් දීලා දෙන්න කලිනුත් දෙන අවස්ථාවෙත් දුන්නට පස්සෙත් ඒ ගැන සතුටු වෙනවා නම් අහගන්නේ එයාට රැස් වෙන්නේ උත්කෘෂ්ඨ කුසලයක්. මොකද්ද? උත්කෘෂ්ඨ කුසලයක්. හැබැයි කෙනෙක් ඔය අවස්ථා තුනෙන් දෙන්න කලින් සතුටටපත් වෙලා ඉන්නවා. දෙන අවස්ථාවෙත් සතුටුයි දුන්නට පස්සේ ඔන්න ඔය කියන පසුවැදීම කරනවා. අපරාධි දුන්නේ බොරුවට කෑවෙත් නැහැ. අපි හිතුවා මේවා මේ කයිවත් කියලා දන්නවනම් අපි උයන්නෙත් නැහැ. මෙහෙමයි කියලා ඔය දානවලදී එහෙම ඕන තරම් වෙනවනේ. මට මතකයි මේ ඔය අපේ හාමුදුරුවෝ අවස්ථාවක සිහිපත් කළා. එක් මවක් මේ උන්වහන්සේට සිවුරක් පූජා කරලා හැමදේම ධර්මදේශනා දෙනකොට ඇවිල්ලා බලන් ඉනවලු ඒක ඇන්දද කියලා. ඒ කියන්නේ දීලා ඒක ප්‍රයෝජනෙට ගත්තද නැද්ද කියන එක තමයි හොයන්න බලාගෙනම තමයිලු දීලා තියෙන්නේ. එහෙමයි ඉන්නවා. ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ වරුණයි. ඒ කියන්නේ මේ හරීම බයයි. මං නම් ඇත්තටම මගේ පුද්ගලිකවම හැසිරීමක් විදිහට වැඩිය දෙන දේවල් ගන්න යන්නේ. හේතුව තමයි හරි අමාරුයි. මල් පෝච්චියක් පූජා කරාම හැමදේම අහනවා මල් පෝච්චි තියෙනවද? මොනවද හිටවල තියෙන්නේ? වතුර දැම්මද? කොහිද තියෙන්නේ? මේ ඊට වඩා ලේසි ඒ මල් පෝච්චිය අරගන්න නැතුව ඉන්න එක. ඒ නිසා එහෙම පිරිසක් වර්තමානයේ ඉන්න මම මේ කියාගෙන ආවේ අර අවස්ථා දෙකට විතරක් සතුටු වෙලා එක අවස්ථාවකින් හරි අර කුසලයේ පසුබස්සෝ ගත්තොත් එයාට රැස් වෙන්නේ වරුණයි උත්කෘෂ්ඨ කුසලයක් නෙමෙයි ඕමක කුසලයක්. ඔන්න අභිධර්ම ඉගෙන ගැනීමේ වටිනාකම. එතකොට උත්කෘෂ්ඨ කුසලයකින් ඔබට ලැබෙන්නේ ඥාන සම්පයුක්ත භාවයක්. හැබැයි ඕමක කුසලයෙන් ඔබට ඒ තරම් ලොකු ප්‍රතිසන්දි හිතක් ලැබෙන්නේ නැහැ. ඒකේ යම් මට්ටමකට අරකට වඩා බාල ස්වභාවයක් තියෙනවා. එනිසයි මේකේ අකුසලයක් වෙන්නේ නැහැ. කුසලයේ බාල වීමක් තමයි වෙන්නේ. එතකොට මේවට වරුණයේ මේවට සෑහෙන්න කියන්නේ අපි හිමින් සැරේ අභිධර්ම ඉගෙන ගද්දි මම මේ ගැන කියලා දෙන්නම්. දැන් අපි කුසල් සිත් ගැන කතා කරනකොට දානයක් දෙද්දි කොහොමද ඔබ හැසිරෙන්න ඕනි? කොයි අවස්ථාවෙන්ද ඔබ පිරිසිදු කරගන්න ඕනි? කොතනින්ද ඔබ ප්‍රවේශම් වෙන්න ඕනි කියලා දුන්නාම ඉගෙන ගත්තාම ඔබට තේරෙයි හරියටම මේ උත්කෘෂ්ඨ කුසලයක් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව. හොඳයි අපිට කාලය ක්‍රමක්‍රමයෙන් අද වැඩසටහනෙන් සමුගන්නත් ලං වෙමින් තිබෙන අපේ හැමදෙරට මේ දේශනාවට මට හිතෙන්නේ මේ අභිධර්මය මේ ජීවිතේට ලං කර ගැනීම කොතෙක් වැදගත්ද කියන කාරණය පැහැදිලි වෙනවා ඔබ වහන්සේ කාරණා පැහැදිලි කරනකොට. මොකද නැත්නම් අපි එහෙම චේතනාවකින් නෙමෙයි ඇතැම් වෙලාවට යමක් සිදු කරලා තිබෙන්නේ යමක් දීලා තිබෙන්නේ යම් පින්කමක් සිදු කරලා තිබෙන්නේ. ඒ වගේ කරපු දේවල් තුල වටිනාකම හඳුනා ගන්නට ඒ තුල තිබෙන කුසලයේ තවත් වැඩි කරගෙන අපේ නිවීම පැත්තට හිත යොමු කරගන්නට
මේ අභිධර්මයේ කොතෙක් වැදගත්ද කියලා පැහැදිලි වෙනවා. මේ ප්‍රශ්නේ අපේ හාමුදුරනේ මේ දේශනාවට අදාළ කාරණාවක් නොවේ. හැබැයි මේ අපි ශ්‍රාවකෙක් මට ලියලෙවලා තිබුණු මේ මැසේජ් එකක් එවලා තිබුණු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ මම වහන්සේගෙන් දැනගන්නට කැමතියි. මොකද ඔවුන් මේ වැඩසටහන ශ්‍රවණය කරන නිසා. හාමුදුරනේ අපි කියනවා තුන් ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා. මේ මගේ මේ ප්‍රශ්න යොමු කරපු මහත්මයා අහලා තියෙන ප්‍රශ්නේ තමයි තුන් ලෝකය කියන්නේ කොහොමද මොකක්ද කියන කාරණේ. මොකද දැන් සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේලා තුන් ලෝකය කියනකොට මනුෂ්‍ය ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ කියලා සඳහන් කරනවා. තවත් ස්වාමීන් වහන්සේලා මේ ලෝක තුන නෙමෙයි තුන් ලෝකය කියලා සඳහන් කරන්නේ කියලා ඔහු සිහිපත් කරලා තිබෙනවා. මොකක්ද මේ තුන් ලෝකය කියලා හඳුන්වා දෙන්න කියලා අපෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා. අපි මේක සරලව මෙහෙම තේරුම් ගමුකෝ. දැන් ඇත්තටම තුන් ලෝකාග්‍ර කියන වචනේ පිළිබඳව දීර්ඝ විස්තරයක් කරන්න සිද්ධ වෙනවා කරනවනම්. හැබැයි මෙතනදී තුන් ලෝකාග්‍ර කියන එකකින් විශේෂයෙන්ම කාම භව, රූප භව, අරූප භව කියන මේ භව තුනෙන්ම මේ ලෝකයේ යම්කිසි මේ තුන් ලෝකය කියලා හැඳින්වුවේ මෙතනට පැහැදිලිවම. මේකේ අන්තිම කෙලවර බැලුවාම මෙන්න මේ සියලුම ලෝකවලට අග්‍ර උතුමන් වහන්සේ නමක් ඉන්නවා නම් ඒ අග්‍ර උතුමන් වහන්සේ තමයි භාග්‍යතුන් වහන්සේ. ඒ ආද්‍යාශයෙන් තමයි භාග්‍යතුන් වහන්සේට තුන් ලෝකාග්‍ර මේ තුන් ලෝකයටම අග්‍ර කියන නමින් අපි ආමන්ත්‍රණය කරන්නේ. අපි ඉදිරියේදී වරුණයි මේ සියලුම බුදුගුණ පිළිබඳව දැනගත යුතු කාරණා ටික ශ්‍රාවකයන්ට කියලා දෙන්න කල්පනා කරමු. එවිට මේ තුන් ලෝකාග්‍ර ආදී වචනවල නිවැරදි අර්ථය ඔබට තවත් හොද්දටම ග්‍රහණය කරගන්න පුළුවන්කම ලැබේ. දැනට දරාගන්න. මොකද එහි මම හිතන්නේ අපිට ඉදිරියේ තවදුරටත් ඒ කාරණා පැහැදිලි කරගන්නට අපේ හාමුදුරන් වහන්සේගෙන් හැකියාවක් ලැබෙයි. මොකද ඔහුගේ මේ අපට එවලා තිබෙන කොටස පිළිබඳ අවධානය යොමු කරනකොට ඔහු සඳහන් කරලා තියෙන එක්තරා භික්ෂුන් වහන්සේ නමක් මේ තුන් ලෝකය කියන්නේ ඕකාස ලෝකය, සත්ව ලෝකය, සංකාර ලෝකය කියලා වෙන් කරලා තිබෙනවා. එතකොට මේ ඇතමුන් වර්ධවා අර්ථ ගන්නවලා තිබෙනවා දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම කියලා. එහෙම වැරදි කියලා සඳහන් කරලා තිබෙනවා. ඉතින් මේ නිසා තමයි ඔහු යම් ගැටීමකට මානසික වශයෙන් පත් වෙලා මේ ප්‍රශ්නේ අපිට යොමු කරලා තිබෙන්නේ. ඉතින් අපිට තවදුරටත් මේ කාරණාව පිළිබඳව විග්‍රහයක් කරගන්නට ඉදිරි වැඩසටහනකදී හැකියාවක් ලැබෙවි වැඩි වේලාවක් අරගෙන. අද දවසට අපට වැඩසටහන සමුගන්නට කාල වේලාව උදා වෙලා තිබෙන නිසා මම හිතන්නේ එක් පැත්තකින් මෙවැනි ප්‍රශ්න මතුවීමත් හොඳයි. යම් කෙනෙකුගේ හිතේ යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒවත් निराකරණය කරගෙන ධර්මයට යොමු වීමට කැමැති බොහෝ පිරිසක් අපවට ඒකරාශී වෙලා සිටිනවා. ඒ නිසා net ශ්‍රාවක පින්නතුන්ට ඒ වෙනුවෙන්ම තමයි සිත්නෙත් අසපු වගේ වැඩසටහන් තුල ධර්ම සාකච්ඡාවේදී යම් ප්‍රශ්න තිබෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්නට අවස්ථාව උදා කර දෙන්නට අපි කටයුතු කරලා තිබෙන්න. ලියන්න කියලා අපි ඔබට ආරාධනා කරන්න. මේ ප්‍රශ්න සජීවී වැඩසටහනක් නොවන නිසා එනිසා ඔබ එවැනි ප්‍රශ්න තිබෙනවා නම් ලියලෙවන්න. සහ විශේෂයෙන්ම අභිධර්ම දේශනාව ශ්‍රවණය කළා නම් ඒ තුල මතුවෙනා වූ ගැටලු තිබෙනවා නම් ඒවත් අප වෙත යොමු කරන්න. අපිට පුළුවන් ඉදිරියේදී ඔබට ඒ සඳහා යම් ආකාරයකට අපේ හාමුදුරන් වහන්සේගේ අනුශාසනා ලං කරන්නට. එනිසා ඒ කෙරෙහි අවධානය යොමු කරමින් අද දවසේ වැඩසටහනෙන් සමුගන්න අපි සූදානම් වෙන්නේ. අද දවස තුලදී ඉරිදා සිත්නෙත් අසපුව තුල මේ උතුම් වූ ධර්ම දේශනාව අභිධර්මය ඔබට ජීවිතයට ලං කරන මේ ධර්මය බොහොම සතුටින් ශ්‍රවණය කරපු ඔබ ඉන්පසුව මේ සමාජයේ සිදුවෙනා වූ යම් කාරණා ආරම්භය යම් කාරණා ඉස්මතු කොට අනුශාසනා ලබා දුන්නු සාකච්ඡාව ශ්‍රවණය කළා. ඉතින් මේ දෙපය තුළ ඔබේ ජීවිතයට යම් සැනසීමක් ඇති කරගන්නට යමක් අවබෝධ කරගන්නට යම් කාරණා රාශියක් ඒක රාශී කරන්න අපට හැකියාවක් ලැබුණා නම් අපේ හාමුදුරන් වහන්සේ උදේරු උත්සාහය යම් තරමකට හෝ සාර්ථක වුණා නම් ඔබේ ජීවිතයේ සැනසීම උදෙසා ඔබ නැවත අවබෝධ කරන්නට මනසිකාර කරන්නට පෙළඹේවි. එනිසා එවැනි තත්වයක් මේ ලැබුණු ජීවිතය තුළ ලැබුණු විරාමය තුළ ඔබේ ජීවිතය එකතු කරගන්නට බොහොම පින් සිතින් ගෞරවයෙන් ආරාධනා කරනවා. අපේ පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ හැම විටම උත්සාහ දරන්නේ හැමදේම අපි අහන ධර්ම කොටාශයට එහා ගිය තවත් වැදගත් වූ ධර්ම කොටාශයක් ඔබේ ජීවිතයට ලං කරන්න අපිට නිතරම ඇස නොගැටෙන නොඇසෙන ධර්ම කොටාශයක් ඔබේ ජීවිතයට ලං කරන්න. ඒ තුළ නිවීම පිණිස යන්නට උත්සාහ දරන බොහෝ පිරිසක් අපේ සමාජයේ ඉන්නවා. ධර්මය අවබෝධ කරගත යුතුමයි කියන හැඟීමෙන්ම ධර්මය අහන්නට පෙළඹෙන කොටසක් ඉන්නවා. ඉතින් ඒ අයට ඒ සඳහා යාමට මහා වාසනාවක් උදා වෙනවා. ඒ උතුම් වාසනාව පාදා දෙමින් අනුශාසනා සිදු කරන අපේ පූජනීය දේශකයාණන් වහන්සේ පදවි ශ්‍රී පුර ලස්සනගම වනසේනාසනාධිකාරී අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට අපි නැවත පුණ්‍ය අනුමෝදනා කරන උන්වහන්සේ කරන සියලු සත්ක්‍රියාවන් මේ උතුම් වූ කුසල ශක්තියින් උන්වහන්සේට උතුම් වූ ධර්මය අවබෝධය පිණිසම පාරමිතා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහනින් සමුගන්නෝ හැම දිනාටම එළඹෙන
අලුත් අවුරුද්ද තමන්ගේ ජීවිතේ අපේ රටේ තිබෙන සංස්කෘතික මංගල්‍යයක් විශේෂ වූ ඒ අලුත් අවුරුද්ද තව දින දෙකකින් එළඹෙනවා. තමන්ගේ නිවසේ සිටම තමන්ට පුළුවන් ආකාරයේ මේ අලුත් අවුරුද්ද බොහොම සාමකාමීව සමරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහනින් සමුගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණයි.